ආයුෂ බොහෝ වේවා සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 27 වෙනිදා අප්‍රේල් මාසයේ අපි ඔබ මුණ ගැහෙන සුබ උදෑසනක් ප්‍රගීත්. සුබ උදෑසනක් ආයුබෝවන් ඔබටත් ආයුබෝවන් ඒ වගේම උදෑසන වගේම දවසම සුබ වෙන්නටයි ඕනේ. ඒ වගේම ඉක්මනින් හැමෝම සුව වෙන්නටයි ඕනේ. ඒ වගේම තමයි හිත නිදහස් වෙන්නටයි ඕනේ. ඉතින් අපේ ප්‍රාර්ථනාවල් ඒවා හැබැයි ඒ වුණාට සිදු වෙමින් පවතින දේ ඊට වඩා වෙනස්. අද කියන්න වෙන්නේ එහෙම තත්ත්වයක් පිළිබඳව. දැන් අද මේ පත්තරේ විත යමු වෙන්නේ ඉස්සෙල්ලා කිව්වොත් ඊට කලින් අපිට කියන්න පුළුවන් හරියට මේක ප්‍රස්ථාරයකින් අරගත්තොත් ක්‍රමානුකූලව අපි ඉහළට නගින ආකාරයක්. පඩිපෙලක් විදිහට හිතුවොත් ඉහළට නගින ආකාරයක් තමයි පෙනී යන්නේ. හැබැයි ඒ ඉහළට නැගීම ඒ තරම් සුබවාදී එකක් නම් නෙමෙයි. අන්න ඒ හේතුව නිසාම අද දවසේ බොහෝ දෙනා එළියට යන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඇඳිරි නීතිය බොහෝ දිස්ත්‍රික්කවලට ඉවත් වෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඒ තත්ත්වය වෙනස් කරමින් ඊයේ රාත්‍රියේදී ඊයේ සවස් භාගයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. අපි ඒ වෙතට මුලින්ම අවධානය යොමු කරමු. ඒ ඊයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයේ සඳහන් කරන්නේ හෙට රටපුරා කියන අද රටපුරා ඇඳිරි නීතිය කියන කාරණාව නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි සඳුදා රටපුරා ඇඳිරි නීතිය පනවනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 අඟහරුවාදා කියන්නේ හෙට උදෑසන 5ට ඉවත් කරලා හෙට රාත්‍රිය 8ට යලි පනවනවා කියන තැනින් තමයි අපිට අද පටන් ගන්න වෙන්නේ. ඔය කාරණාව ලංකාදීපේ වාර්තා කරලා තියෙන ප්‍රධාන පුවත විදිහටම රට පුරාම අද ඇඳිරි නීතිය කොළඹ ගම්පහ කළුතර පුත්තලම මැයි 4 වෙනිදා තෙක් දීර්ඝ කරයි. දිනමිනත් ඒ පුවතම ප්‍රමුඛ පුවත කරගෙන තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගුයි. අද මුළු රටටම ඇඳිරි නීතිය නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගෙන්වා ගැනීම අරමුණයි. නිවාඩු සිටින සේවකයන් කඩිනමින් කඳවුරු වලට කඳවුරේ ප්‍රධානියාගෙන් වැඩිදුර උපදෙස්. අපි වැඩිදුර මේ කාරණාව පිළිබඳ පොඩ්ඩක් බැලීම හොඳයි කියලා හිතනවා. මේ ඇයි මේ රටටම මුළු රටටම නැවත අද දවසේ ඇඳිරි නීතිය පනවන්නට සහ දැන් අද නිදහස් කරන්න හිටපු දිස්ත්‍රික්ක හෙට ඒ කාල වේලාව අනුව නිදහස් කරන්න කටයුතු කෙරුණේ කියන එක. දැන් ආරක්ෂක අංශ නිලධාරීන් අතරේ හමුදා සෙබළු අතරේ මේ කොරෝනා වෛරස් තත්ත්වය විශේෂයෙන් නාවික හමුදා සෙබළු අතරේ පැතිර යාමේ තත්ත්වයක් වාර්තා වීමත් එක්ක පිරිසක් ගම්බිම්වල නිවාඩු ගත කරන්න ගිහිල්ලා ඉඳීමත් එක්ක මේ කාරණා මූලික කරගනිමින් පදනම් කරගනිමින් ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනාගේ නිවාඩු කෙටි නිවාඩු හෝ වේවා දීර්ඝ නිවාඩු හෝ වේවා මේ සියලු නිවාඩු අවලංගු කරමින් ඒ අයට නැවත සේවයට රපූර්තු කරන්න කියලා තමයි යුද හමුදාපතිවරයා විදිහට ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එතකොට ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ගැන කළ දැනුවත් කිරීමත් අනුශය අපිට තා පොඩ්ඩකින් බලන්න පුළුවන්කම තියෙනවා. ඊට පෙර ආතුව අපි වාර්තා කරන්න ඕනේ මේ වන විට අපි සිටින තත්ත්වය ලංකාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 500ක් ඉක්මවුණා. ඔව් 505ක් කියලා අපි මම දන්නේ බොහෝ දෙනා නින්දට යද්දි සංඛ්‍යාත්මක අගය සටහන් වුණේ 505ක් ලෙසින්. නමුත් අද උදෑසන අවදි වෙද්දී අපිට දැනගන්න ලැබෙනවා අය 523 දක්වා ඉහළ ගිහින් තියෙනවා කියලා. අද ලංකාදීප පුවත්පත පමණයි ඒ සංඛ්‍යාව නිවැරදිවම වාර්තා කරන්නේ. කොරෝනා 523ට නගී 120ක් සුව වී යති. මරණ 7යි තවමත් අපිට වාර්තා කරන්න තියෙන අලුත්ම තත්ත්වය සංඛ්‍යාත්මකව ඒ ආශ්‍රිතව අපිට කියන්න පුළුවන්. ඒ අනුව ගත්තහම ඊයේ දවස තමයි මම අර ඒක අර මුලදී ප්‍රසාරයක් ගැන කතා කරේ. ඊයේ දවස තමයි වැඩිම රෝගීන්. දැන් අපි දිනපතාම කියන්න වෙලා තිනවා. අද දවස තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ. අද දවසම වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ. එතකොට ඊයට සාපේක්ෂව අද දවසේ එසේ නොවේවා කියන ප්‍රාර්ථනාවෙනුයි මේ කියන්නේ. නමුත් අපට අවාසනාවට කියන්න වෙලා තියෙන දවස ගානේ 20 30 වෙනවා 30 50 පයින්නවා 50 දැන් 60 පයින්නවා මෙහෙම රෝගීන් සංඛ්‍යාව අඩිපෙළ වගේ උඩට එමින් තිබෙනවා. ඒක තමයි කනගාටුවට කාරණාව. ඔය අතරේ අපි දැන් සූදානම් වෙනවා අර ශවේන්ද්‍ර සිල්වා මහතා දැක්වූ අදහස් වෙත ඔබ රැගෙන යන්නට. අපි බලමු හමුදාපතිවරයා මොනවද කියන්නේ කියලා. නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි හෙට එනම් 27 වන සඳුදා රටපුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. කොළඹ
ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5ට ඉවත්කොට එදිනම රාත්‍රී 8 සිට යලි ක්‍රියාත්මක කරනවා. මේ අතර මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවිත්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විටත් නිමාඩු ලබාගෙන තමන්ගේ නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට ත්‍රිවිධ හමුදාවම තමුන් රාජකාරී කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා. ඔවුන් සඳහා විශේෂයෙන්ම විශේෂ ප්‍රවාහන පහසුකම් ඒ හමුදා මගින් සැපයීමට මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල 4507 දෙනෙකු නිරෝධායන කටයුතු නිම කරලා ඔවුන් තම නිවෙස් බලා ගොස් තියෙනවා. 3053 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. නාවික හමුදා වැලිසර කඳුරෙන් ආසාදනයට වූ පුද්ගලයන් ගණන නාවික හමුදා කඳුර තුල 68 දෙනෙකුත් ඒ වගේම නාවික හමුදා කඳුරෙන් පිටතට නිමාඩු ගොස් සිටදී ආසාදින ලක් වූ අය හැටියට 27 දෙනෙකුත් ඇතුළුව නාවික හමුදාව තුලින් මේ දක්වා COVID-19 ආසාදිත වූ ගණන 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැන අපි තවත් එහාට බලන්න ඕනේ යුද හමුදාපතිවරයාත් සඳහන් කළ නාවික හමුදාවෙන් හමු සංඛ්‍යාව අනුව දැන් අර සේවයට වාර්තා කිරීම කියන කාරණාවේදී අපි හිතමුකෝ යම් සෙබලෙකුට හැකියාවක් නැහැ යම් නිලධාරියෙකුට හැකියාවක් නැහැ කියලා Tamanගේම කඳවුරට වාර්තා කරන්න. එතකොට ළඟම පිහිටි හමුදා කඳවුරට වාර්තා කිරීම හි අවස්ථාවත් ඒ අයට උදා වී තිබෙන බව අපිට දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත් මේ වාර්තාවෙත් සඳහන් වෙනවා කඳවුරේ ප්‍රධානියාගෙන් වැඩිදුර උපදෙස් මේ අනුව කටයුතු කිරීම තමයි ආරක්ෂක අංශ සමාජිකයන්ට කළ හැකිව තිබෙන කාරණාව නැවත අපි අවධාරණය කරන්න ඕනේ. අද දිනට අදාළව ඇඳිරි නීති ලිහිල් කිරීම ඒ අනුව අහෝසි වෙනවා. ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ ප්‍රකාරව ආරක්ෂකාංශ නිලධාරීන් සේවයට සියලු දෙනා වාර්තා කිරීමට සිදුවීමත් එක්ක අර මේ වැඩිදුර යමක් තියනවද නාවික හමුදා සෙබළු පිළිබඳව? ඔව් මව්බිම පුවත්පත සඳහන් කරනවා ඒ කියපු කාරණා කිහිපෙම වැලිසර නාවිකයන් 95කට කොරෝනා 27ක්ම නිවාඩු ගිය අය කියලායි සඳහන් කරන්නේ මව්බිම පුවත්පතේ. ඒ වගේම ඊට පහළින් වාර්තාවක් සඳහන් වෙනවා ප්‍රගීත් සීදුව ස්පෙෂල් ෆෝස් ඒ කියන්නේ විශේෂ කාර්ය බළකා හමුදා කඳවුරත් නිරෝධායනයට ලක් කරපු බව කපිතාන්වරයෙකුට කොරෝනා වැළඳීම හේතු වෙනුයි මේක සිද්ධ වෙන්නේ. සීදුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා විශේෂ බළකා කඳවුර නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර අරගෙන තියෙනවා. මේ විශේෂ බළකා කඳවුරේ සේවය කරමින් සිටින යුද හමුදා සමාජිකයින් 150 දෙනෙකු පමණ මේ විදිහට නිරෝධායනයට ලක් කරලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ වාර්තා වෙච්ච රෝගියා බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ බිරිඳට මේ රෝගය කලින් වැළඳිලා තිනවා. ඇය වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කරන නිලධාරිනියක්. එතකොට ඇය නාවික හමුදා නිලධාරිනියක්, මොහු යුද හමුදා විශේෂ කාර්ය බළකා නිලධාරියෙක්. ඒ නිසාම ඔවුන් දෙදෙනාට රෝගය වැළඳිලා තිනවා. ඊට පස්සේ ඇයත් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. නිවසේ ඉන්න සියලු දෙනාවත් නිරෝධායනය කළා තිනවා කියලා තමයි මව්බිම අද වාර්තා කරන්නේ මේ තොරතුරු දෙකම. ඔව් ඒ වගේම මව්බිමෙම තියෙන මෙන්න මේ කාරණාවටත් අපි අවධානය දෙන්නට ඕනේ. මේ අතරේදීම නාවික නිලධාරියා මිය ගියේ මී උනෙන් ඒත් අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව මේ ගැන යම් ආందోලනයකුත් ඇති වුණා. මොකක්ද සැබෑ තත්වය කියන කාරණාව පිළිබඳව යුද හමුදාපතිවරයා ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඔහු මියගොස් ඇත්තේ මී උන තත්වයකින් බව අවසාන වශයෙන් මරණ පරීක්ෂණයේදී තහවුරු කරන බව. නමුත් අර බොහෝ දෙනාට සැකසංකා පහළ කළේ ඇයි නිරෝධායනය මේ කොරෝනා ආසාදනය වෙලා මිය ගිය අයෙකුගේ අවසන් කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ දේහය අවසන් කටයුතු සිදු කෙරුණේ කියන කාරණාව පිළිබඳව ඒ පවතින වාතාවරණය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙහෙම සිදු කළා කියන එක තමයි අපට දැනගන්නට ලැබුණේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ඔහු ඊටාම හොඳ නිලධාරියෙක් බව තමයි ලැබුණු වාර්තාවලින් කියුනේ. කාර්යශූරාති දක්ෂ නිලධාරියෙක් කියලා. ඔහුට හමුදාවෙන් නාවික හමුදාවෙන් හිමි විය යුතු ආචාර සමාචාර මැද ඔහු අවසන් ගමන් යනවා. ඒ පිළිබඳව අප මාධ්‍යයෙන් යම් දේ දකින්නට අපට ලැබුණා. ඔව් ඒ ඊයේ කතා බහට ලක් වුණු තවත් කාරණාවක් ඒ වගේ තව කිහිපයක් තියෙනවා. අපි ඔබට මේ
පත්තරවල විස්තර කියන අතරවාරයේදී කියන්න. ඒ අතර අරුණ පුවත්පත මම පහුගිය සිකුරාදා කියලා ගිය කාරණාව සිතියමක් ආශ්‍රයෙන් දක්වා සිටින ප්‍රගීත් තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය කියන කාරණාව මේ වෙනකොට අපි දැක්කේ මම පහුගිය සතියේත් කිව්වා අපි දැක්කේ මේ මුහුදුබඩ ප්‍රදේශවල පමණයි අපි විශේෂයෙන් ගත්තොත් කොළඹ කළුතර පුත්තලම ගම්පහ කියන දිස්ත්‍රික්කවල පමණයි අපි ගම්පහ දිස්ත්‍රික්කය ටිකකට එහායින් තිබ්බොත් එහෙම මේ ආශ්‍රිත දිස්ත්‍රික්ක කිහිපේ පමණයි අපි රෝගීන් වාර්තා වීම දැක්කේ. නමුත් ඔබට හැකියාව තියෙනවා නම් බලන්න අරුණ පුවත්පතේ තියෙන සිතියම මෙහි සඳහන් වෙනවා දැන් කොයිතරම්නම් දිස්ත්‍රික්ක ගණනාවකට මේක පැතිරලා තියෙනවද කියලා. යාපනය, වවුනියාව, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල, එතකොට කෑගල්ල, මහනුවර, බදුල්ල, මොණරාගල, රත්නපුර, මාතර, ගාල්ල මේ ආදි වශයෙන් මඩකලපුව කල්මුනේ දක්වා මේක දැන් ලංකා සිතියම ආක්‍රමණය කළ තිනවා. රෝගීන් එක්කෙනා දෙන්න හෝ මෙහිදී වාර්තා වෙලා තිනවා. යතරිනුත් අනුරාධපුරය සහ කුරුණෑගල ටිකක් විශේෂයි. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30 දෙනෙක් වාර්තා වෙනවා. කුරුණෑගලින් මේ වන විට රෝගීන් 12 දෙනෙක් වාර්තා වෙනවා. එතකොට අර අදි අවදානම් දිස්ත්‍රික්ක අතරට සමහර විට ඉදිරි සතිය ඇතුළතදී මේ දිස්ත්‍රික්ක කිහිපයත් එකතු කරන්නට ඉඩ තියෙනවා. ඔය කාරණාව කියපු නිසා එකහසු කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඇඳිරිනි තාමත් ඒකට වෙලාව තියෙනවා. දුමින්ද දිසානායක මැතිතුමා මම දැක්කේ ඒ පිළිබඳ නිවේදනයක් පවා නිකුත් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය පැත්තෙන් ඒ වගේම ඉල්ලීම් විවිධ අංශ වලින් ලැබෙමින් පවතිනවා රජයට. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හමුවන රෝගීන් සහ තත්ත්වයේ සැලකිල්ලටගෙන විශේෂයෙන් දැන් ඔය කුරුණෑගල අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල ආරක්ෂක අංශවල සම්බන්ධව සේවය කරන සමාජිකයෝ සහ එයාගේ පවුල් ජීවත් වෙනවා වැඩි. විශේෂයෙන් කුරුණෑගලත් ඒ තත්ත්වයේ තිබෙනවා. කුරුණෑගලින් තමයි අපි දන්න අතරමින් ලංකාව මේ රට රකින්න වැඩිම රණවිරෝ පිරිසක් බිහි කරපු දිස්ත්‍රික්කයේ විදිහට සලකන්නේ. එතකොට මේ කාරණා පිළිබඳ සලකා බලා විශේෂයෙන් කරන ඉල්ලීම අනුරාධපුරේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ යලි සිතා බලන්න කියන ඉල්ලීමත් ඔය අතර තියෙන බව අපි මතක් කරන්න ඕනේ. අපි නැවතත් සූදානම් පුවත්පත් වාර්තාවල තියෙන කාරණා සහ ඒ එක් වාර්තාවල කොහොමද වාර්තා වෙන්නේ කියන එක පිළිබඳව අවධානයක යෙදෙන්න ඒ වගේම ඔබට එම කාරණා ඉදිරිපත් කරන්න. මේ සංසන්දනාත්මක බැලුවම සමහර කාරණාවල යම් වෙනස් වීමුත් අපිට පුවත්පත්වල දකින්න පුළුවන්කම තියෙද්දි අපි ඊළඟට අවධානය දෙන්න සූදානම් වෙන්නේ අපි මේ රෝගීන් එකින් එක වාර්තා වුණු ආකාරය තැන් කිහිපයක් නිකන් අපි බලමු. මේ පුවත්පත් ඔක්කොම වාර්තා කරලා තියෙන නිසා ප්‍රගීත් දිවයින පුවත්පතේ සඳහනක් තිනවා ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සහ පොලිසියේ 7ක් ස්වයං නිරෝධායනයට කියලා මේ හේතුවත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන තමන්ගේ සැමියා නිවාඩුවට ඇවිල්ලා යාම හේතුවෙන් තමයි ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සහ පොලිස් නිලධාරීන් 7 දෙනෙක් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කරන්න පියවර අරගෙන තියෙන්නේ. ලංකාදීපෙත් මම දැක්කා ඒ වගේම වාර්තා කිහිපයක් මේ නාරහෙම්පිට පෞද්ගලික රෝහලක් පිළිබඳව වාර්තා වෙනවා මුල් පිටුවේම. අපි දකිනවා නාරහෙම්පිට පෞද්ගලික රෝහලක මහලක් වසා දැමීමක් ගැන. කොරෝනා රෝගියෙකුට ප්‍රතිකාර කරලා කාර්ය මණ්ඩලයේ රෝගීන් ඇතුළු 300ක් නිරෝධායනයට යැවීම ගැන තමයි පුවත වාර්තා කොට තිබෙන්නේ. එතකොට දැන් මේ මහලක්ම රෝහලක වසල දමනවා කියන්නේ ඒක බරපතල පාඩුවක් එක පැත්තකින්. ඒ වගේම අපේ අර ධාරිතාවය කියන කාරණාවට දැඩි ලෙස බලපාන තත්වයක්. ඒ වගේම යම් දේශපාලන කාරණාත් අපිට මුල් පිටුවේ දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ලංකාදීප පුවත්පතේ ඇතුළත අපිට දකින්න ලැබෙන මෙන්න මේ වාර්තාව විශේෂඥ වෛද්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවල් අනිත් ජාසිංහ මහතා කරන ප්‍රකාශයක්. පෙදෙස් 6ක රෝගී පොකුරු පාලනය කරලා කියන කාරණාව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබූ ප්‍රදේශවල ගෙන යන පාලනය පිළිබඳව තමයි එලෙස වාර්තා කරන්නේ. එතකොට මේ පොකුරු වශයෙන් රෝගීන් හමුවීම පාලනය සඳහා විශේෂයෙන් නිවහල් වුණා ඔය ඇඳිරි නීතිය පවත්වාගෙන ඒමත් ඉතින් ඒ නිසා තමයි ඇතැම් පාර්ශව කියන්නේ ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාම තමයි කළ යුත්තේ එක්වරම ඉවත් කිරීම නෙවෙයි කියලා. ඔකට තව කාරණාවක් අපිට එක්කාසු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය
ගන්නක උදාහරණයකට බස්නාහිර පළාත එහෙම ගත්තොත් දැන් මාසෙකට එහා ඉඳලා දැන් මේ ඇඳරි නීතිය හුරු පුරුදු වෙලා තියෙනවා. කොහොම හරි තමන්ගේ ජීවිත පවත්වාගෙන ජන ජීවිතේ කොහොම හරි පවත්වාගෙන එනවා. තාම අපිට වාර්තා වුණෙත් නැහැ කණ්ඩ බොන්න නැතුව කවුරුවත් මිය ගියා. ඒ වගේ තත්ත්වයක් වාර්තා වෙලත් නැහැ වාසනාවකට. එතකොට රටේ අනිකුත් ප්‍රදේශවලටත් මේ ජනතාවට ඉවසා දරා ගන්නට අපහසුද කියන ප්‍රශ්නය ඇතමුන් අහනවා. ගැටලු තිබෙනවා අපට කැපකිරීමුත් එහා සමානව මේ වෙලාවේ කරන්නට සිදුවන බව අපි අවබෝධ කරගත යුතු තත්ත්වයක්. ඒ වගේම තව කාරණාවක් මා දැක්කා PHI රාජකාරී කළ නැගෙනහිර කොළඹ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසයි ප්‍රධානියෙක් PHIලා 7ක් කම්කරු 4ක් නිරෝධායනයට ලක් කළා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිසා කොරෝනා වැළඳුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිසා ඇති උතත් කෙසෙල් වත්තේ තවත් 7 දෙනෙක් එහි කොරෝනා 95ට නැගී කියලාත් අවදුරටත් වාර්තා කරනවා. එතකොට හරියට බැලුවොත් වැලිසර නායක හමුදා කඳවුරෙන්ම 95ක් ඉන්නවා. ඒ වගේම කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන්ුත් 95 දෙනෙක් මේ වෙනකොට වාර්තා වෙලා දිනවා. අනිත් කාරණාව තමයි ප්‍රගීත් දැන් මෙහෙම රෝගීන් හමු වෙද්දී රෝගීන් වැඩිවීම බරපතලයි කියන කාරණාව විශේෂඥ වෛද්‍යතුමන් අනිල් ජාසිංහ මහතාත් සඳහන් කරලා තියෙන අතර අපිට පේන්න තියෙන්නේ මේ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම මේකට විශේෂ කාරණාවක් වන්නට ඇතිය කියලා මේ අපි මේ දකින්නේ ආසාදිතයින් ලෙස වාර්තා වෙන ප්‍රමාණය තමයි අපි සංඛ්‍යාත්මකව ඔබට සඳහන් කරන්නේ. නමුත් මීට වඩා රෝගීන් ප්‍රමාණයක් ඉන්නට හැකියාව තියෙනවා. මේ නිරෝධායනට ලක් කරන තවමත් හඳුනා ගනිමින් සිටින පිරිස් අතරේ ආසාදිතයින් ඉන්නට පුළුවන්. නමුත් අපි දැක්ක පහුගිය සතියේ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමක් දෛනිකව කෙරෙන. එතකොට ඒ කාරණාවත් එක්ක තමයි මේ දිනකට දැන් රෝගීන් 35ක් 45ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙන්නේ. දැන් ඊයේ දවසෙන් නැවතිච්ච මේ කාරණාවට අනුව ඊයේ හෝ පෙරේදා දවසේදී මේ හැඳුනුම්පත් අංකයට අනුව එළියට යාම ගැන එහෙම නැත්නම් මේ ඇඳරි නීතිය පවතින හෝ ඇඳරි නීතිය නැති වෙලාවේද මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක සමාජය අතරේ බොහෝ කතා බහට ලක් වුණා. සහ අපි දැක්ක සමහරු මේකට ප්‍රතිවිරුද්ධ මතත් පළ කරලා දෙනවා. නමුත් අරුණ පුවත්පතේ මුල් පිටුවේ සඳහනක් තියෙනවා හැඳුනුම්පත් අංකයට අනුව ගෙදරින් එළියට යන්නේ මෙහෙමයි. හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 නම් සඳුදා 3 4 නම් අඟහරුවාදා 5 6 නම් බදාදා 7 8 නම් බ්‍රහස්පතින්දා 9 බිඳුව නම් සිකුරාදා කියලා සඳහනක් තියෙනවා. දැන් මේ කතා බහට ලක් වුණා ප්‍රගීත්. ඔව් අපිට දකින්න පුළුවන් මම දැන් මේ වාර්තා දෙකක් උපුටා ගන්නට බලාපොරොත්තු වෙන එකක් මව්බිම පුවත්පතේ. ඔය දැන් අපිට දකින්නට ලැබෙන්නේ හැඳුනුම්පත් අංකය අනුව අවසන් අංකය අනුව එළියට යාමට හැකියාව ලැබෙන්නේ කාටද කියන එක පිළිබඳව දැන් හෙට දවස ගත්තොත් දැන් අද නැවත ඇඳරි නීතිය ලංකාවට බලපෑවන පරිදි ක්‍රියාත්මකයිනේ. හෙට ගත්තොත් එහෙම අවසාන අංකය 3 4 එන අයට තමයි තමන්ගේ ඒකත් මේ හැම දෙයකම යන්න පුළුවන් කියන එක නෙමෙයි. අත්‍යවශ්‍ය කටයුතු සඳහා යාමේ හැකියාව පවතිනවා කියන එකයි මේ කියන්නේ. ඒ වගේම මේ පිළිබඳව අපි දකිනවා මව්බිමේ අර කියපු වාර්තාවේ හැඳුනුම්පත් ක්‍රමයේ ලෙඩේ වැඩි කරන වැඩක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ GMO එක නගන චෝදනාව. එහෙම අපි දකිනවා මෙන්න මේ පුවත්පතෙත් ඒ කියන්නේ දිවයින පුවත්පතෙත් දුරස්ථකරණය බිඳ වැටුනොත් ඔක්කොම වතුරේ හැඳුනුම්පත් අංක වැඩේ ප්‍රායෝගික නැහැ. වෛද්‍ය හරිත අලුත්ගේ තමයි එහෙම ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මේ කාරණා පිළිබඳව සලකා බලද්දී අපිට කියන්නට වෙන්නේ හැම පැත්තක්ම සිතා බලා කටයුතු කරන්නට වෙනවා. එක පැත්තකින් මේ කාරණාව එහි යම් සාධනීය ලක්ෂණ තිබෙන්නට පුළුවන්. හැබැයි ඒ වුණාට යම් ගැටලු යම් අනවශ්‍ය තත්ත්වෙනුත් මේන් නිර්මාණය වෙන බව තමයි GMO එක කියන්නේ. විශේෂයෙන් සමාජ දුරස්ථකරණයට පවත්වාගෙන යන තත්ත්වයට මේන් අනිසි බලපෑමක් එල්ලවන බව. භයානක තත්ත්වය කියන්නේ මේකේ ප්‍රතිඵලය හෙට ඇඳරි නීතිය ලිහිල් කරාම අපිට අනිද්දා දකින්න ලැබෙන්නේ නැහැ. තව දවස් 14කින් දවස් 21ත් අතර කාලය ඇතුලේ තමයි අපිට අවදානමට ලක් වූ පිරිස් හඳුනා ගන්නට ලැබෙන්නේ. කොහොම හරි දැන් මේ PCR පරීක්ෂණ හා සම්බන්ධවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කරා දිගින් දිගටම. ඒ වගේම රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයත් සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරනවා. මව්බිම ඇතුල් පිටු වාර්තාවක සඳහන් වෙනවා රාජ්‍යාංශයේ කොරෝනා හඳුනා ගැනීම
හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ අවභාවිතා කරනවා කියන කාරණාව. කොරෝනා හඳුනා ගැනීමේ PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව තිබෙන හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා කරන්නේ නැති බව තමයි නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව Tamanට නිරීක්ෂණය වෙනවා කියලා තමයි රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරන්නේ. එතකොට ඔවුන් තමයි රසායනාගාරවල රැඳී සිටින්නේ විද්‍යාඥයින් වශයෙන්. ඒක නිසා ඔවුන් කියන මේ කාරණාව පිළිබඳවත් සෞඛ්‍ය බලධාරීන් නිසි අවධානය යොමු කළ යුතුයි. අපි අරවද PCR පරීක්ෂණ ගැන කියන අතරේ අපි මතක් කළ යුතු තවත් කාරණාවක් තිබෙනවා. මේ වන විට PCR පරීක්ෂණ 14000කට ආසන්න ප්‍රමාණයක් 13800 ඉක්මවන ප්‍රමාණයක් සිදු කරන්නට කටයුතු කළ තිබෙනවා. දෛනිකව කරන PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි විය යුතුයි කියන එක තමයි හැම පාර්ශ්වයකම කියවෙන්නේ. ඒක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් අනුමත කරන කාරණාවක් බවට අපට පෙනී යනවා. මොකද එතුමාම පහුගිය දිනක සඳහන් කරනවා IDH පරිශ්‍රයේ මේ සම්බන්ධව එකවර දහසකට පමණ PCR පරීක්ෂණ කළ හැකි ආකාරයේ කටයුතු පහසුකම් සම්පාදනය කරමින් පවතින බව. ඔය අතරේ අපි අවධානය යොමු කරන්න ඕනේ තවත් කාරණාවක්. මේක ඊයේ දවසේත් අපි සඳහන් කරපු කාරණාවක්. දැන් මේ අපේ රටේ පැතිර යන වෛරස තත්වය මොන වගේද කොහෙටද වඩාත් නෑකම් කියන්නේ. මොකද මේ කොරෝනා කියලා කිව්වට COVID-19 කියන පොදු නාමයෙන් ලෝකය හඳුන්වා දුන්නට එහෙත් අඩු වැඩි වශයෙන් වෙනස් වෙන යම් යම් ලක්ෂණ මත වෙනස් වෙන තත්වයන් තියෙනවා මේ වෛරසයේ. ඒ අනුව ගත්තාම වඩාත් අපි අපේ රට තුල හමුවන කොරෝනා වෛරසය ඇමරිකාවට වඩාත් සම්බන්ධ ඕස්ට්‍රේලියාවට වඩාත් සම්බන්ධ තත්ත්වයක් තිබෙන බව තමයි කියුනේ. ඒ කියන්නේ අද පත්තරයටම ඇවිල්ලා තිනවා මව්බිම පුවත්පතේ වාර්තා කරනවා මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ අදහස් දැක්වීමක්. COVID-19 වෛරසයේ මූලික ප්‍රභේද 3ක් අපට ආවේ ඇමරිකාවට ඇතුළු වුණු එකට සමාන එකක්. ඔවුන්ගේ සේවය අපි ඉතාමත්ම අගය කොට සලකන්නට ඕනේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම වගේම තවත් පරීක්ෂණ කණ්ඩායම් මෙරට තුල එක පැත්තකින් අප තුල තිබෙන දැනුම ඒ වගේම විශේෂඥතාවය ලෝකයට පෙන්눔 කරන අවස්ථාවක් විදිහට අපට සලකන්න පුළුවන් අපේ පරීක්ෂණ කණ්ඩායම්වල ඔවුන් හෙළි කරන මේ කාරණා. ඒ වගේම කොරෝනා ආසාදිතව ඩුබායි සිටි ශ්‍රී ලාංකිකයා මේයි කියන පුවතත් වාර්තා කරනවා මව්බිම පුවත්පතම තවත් කනගාටුදායක වාර්තාවක්. ඒ අතර අරුණ පුවත්පතට මම එනවා තවත් ඊයේ දවසේදී වැඩිපුර කතා බහට ලක් වෙච්ච කාරණාවක්. පක්ෂ විපක්ෂ මත පළ කරපු තවත් මැදිහත් වීම සිද්ධ වුණු තවත් කාරණාවක්. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය රතු කුරුසෙන් බොඩි බෑග් 1000ක් ඉල්ලයි. අද අරුණ පුවත්පතේ පමණක් වාර්තා වෙනවා. මේ ඊයේ දවසේදී සඳහනක් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇනවුම් කිරීමක් කරලා තියෙනවා කියලා රතු කුරුසෙන් Tamanට අර ශරීර උර මියගිය පුද්ගලයන් ආදාහන කටයුතු කරන්නට පෙර උන්ව තබන ශරීර උර 1000ක් ඇනවුම් කරා කියන කාරණාව ඊ ආందోලනයට දුන්නා. ඇයි මෙහෙම ඇනවුම් කිරීමක් හදිස්සියෙම කරන්න කියලා. මේකේ පසුබිම් කතාවක් තියෙනවා. මේ හා සම්බන්ධ අදාළ මේ ස්ටොක්ස් ඇනවුම් කරපු නැත්නම් මේ තොග ඇනවුම් කරපු පුද්ගලයන් සඳහන් කරලා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරීන් සඳහන් කරලා තිබුණේ මේක ටිකෙන් ටික රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක අනිත් රටවල් මෙයට මුහුණ දුන්න ආකාරය සලකා බලලා අපිත් මෙලෙස ශරීර උර 1000ක් ඇනවුම් කරා කියලා. අනිත් එක ලංකාවට තිබිලා තියෙන ප්‍රගීත් ශරීර උර 300ක ප්‍රමාණයක් පමණයිලු. එතකොට ඒ සියල්ල මේ වෙනකොට රෝහල් වලට බෙදා හැරලා තියෙන අර ප්‍රගීත් මුලින් කියපු කතාව නිසාම මේ දවස්වල සාමාන්‍ය නියුමෝනියා තත්වයක් වැළඳිලා මිය ගියත් ඔවුන්වත් ආදාහනය කරන්නේ මේ නිරෝධායන නීතිවලට අනුකූලවම නිසා මේ ශරීර උර 1000 ඇනවුම් කරා කියන කාරණාව ඊයේ දවසේදී පැහැදිලි කරනවා. වගේ අපි විශේෂයෙන් ඔබට අවධාරණය කරනවා මේ කාරණාව. දැන් අපි මේ උපුටා ගැනීම කරන්නේත් ජාතික පුවත්පතක් ඉදිරිපත් කළ පුවත් වාර්තාවක් පදනම් කරගනිමින්. පුවත්පත්වලත් සමහර වෙලාවට යම් යම් වාර්තාකරණයේ යම් දෝෂ සහගත තත්ත්වයන්ුත් තියෙනවා. හැබැයි මේ සමාජ මාධ්‍ය තුල වාර්තාකරණයේදී මම දැක්ක ඊයේ ජනතාව තුල අනියත සැකයක් බියක් ජනිත කරන ආකාරයෙන් මේ පුවත අතපුන් බෙදා ගන්නට උත්සාහ කරන ස්වරූපයක්. දැන් ඕකේ අනිත් පැත්ත කල්පනා කරලා බලනකොට අනුශී දැන් යම් හේකින් අප ප්‍රාර්ථනා කරන්නේ නැහැ කිසි ලෙසකවත් එවැනි තත්වයක් අපිට මේ අවශ්‍යතාවයේ මතුවෙලා ඇනවුම් කළ නිසි කළ ඇනවුම් කිරීමක් සිදු නොවේ තිබුණොතින් එදාට මුහුණ පාන්නට වෙන තත්වය සහ එදාට නැගෙන චෝදනාව
පිළිබඳව මම හිතන්නේ එතකොට දසතෙන් චෝදනා නැගේවි රජයට සෞඛ්‍යාංශවලට ආරක්ෂකාංශවලට ඔබ ප්‍රමාදයි කියලා. මොකද දැන්ටමත් මා දැක්ක එක වාර්තාවක් පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ තියෙන ලංකාදීප පුවත්පතේ කොරෝනා ඔඩු දිව්වේ සියල්ල ප්‍රමාද වී පටන්ගත් නිසයි හිටපු ඇමතිනි තලතා අතුකූරල මහත්මියයි මේ කියන්නේ. එය රජයේ පාර්ශවයෙන් පවා ඇතැම් වෙලාවට ඒ යම් යම් ප්‍රමාද වීම පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණා. විශේෂයෙන් විපක්ෂයේ පැත්තෙන් අනිකුත් පාර්ශව වලින් යම් යම් අවස්ථාවල ප්‍රමාද වීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමත් එක්ක කෙසේ වෙතත් මේ සියල්ල සලකා බලා කොයිකටත් කියලා අප සූදානම්ව සිටින්. මොකද ලෝකයේ අනිකුත් රටවල දැන් අපි රෝගීන්ගේ සංඛ්‍යාවත් අපි බොහොම වාසනාවන්ත රටක්. ඒක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. තවමත් මියගිය සංඛ්‍යාව 7ක පවත්වාගෙන එන අපි කිසිසේත් එය පාවිච්චි කරන්නට වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් දුරදිග බලා ගත්තු තීරණයක් විදිහට තමයි අපට නම් එය පෙනී යන්නේ. හොඳයි මනම් තවත් එකාසු කරන්න කාරණා කතා කරමින් ඉන්නේ අපේ රට තුල මොන ආකාරයෙන් මේ වසංගත තත්ත්වය තුල ඒ වසංගතයේ ක්‍රියාත්මක වෙන තත්වයකද කියන එක පිළිබඳව අපි කලින්ම මතක් කිරීමක් කරා. හමු වෙන රෝගීන් සංඛ්‍යාව සුවය ලබා සිටින සංඛ්‍යාවත් 120ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අයත් ඇතුළු තමයි 500 ගණන් ඉලක්කම කියවෙන්නේ. කෙසේ වෙතත් ලෝකයේ මොන තත්ත්වයක් පවතිද්දීද මේ විදිහට අප ඔබට කතා කරන්න කියන එකත් කීම වැදගත්. මොකද ඒ ගණන් වෙනුනොත් විශේෂ අඥයන් වලට පැමිණෙමින් සිටිනවා. දැන් මේ දින දෙකකට විතර මම මේ වර්ල්ඩෝමීටර් එක බැලුවේ නැති නිසා ඇතර මම පුදුමයටපත් වුණා මේ සංඛ්‍යාත්මක අගය දැක්ක ගමන් මිලියන 3ට තව 6000ක් විතරයි අඩු. ඇත්තටම 299,94,722ක් දක්වා ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමක් තමයි දැන් අපිට දකින්න ලැබෙන්නේ. මරණ සංඛ්‍යාව 2 ලක්ෂය පසු කරා ඊයේ දවසේදී දැන් 2,06,988 දක්වා ඇවිත් තිනවා ප්‍රගීත්. ඊයේ දවසට ආසාදිතයින් හඳුනාගෙන තියෙනවා අපි බලමු 73,859 දෙනෙක් සහ මිය ගිහින් තියෙන්නේ නම් ටිකක් අඩුවීමක් දකින්න ලැබෙනවා 3,751 දෙනෙක් පමණයි. කියන්නේ තාමත් සීග්‍රේන් රෝගය පැතිර යනවා. තාමත් 103 අනුපාතයට පුද්ගලයන් මිය යනවා. ඒ අතරේ ඇමරිකාව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන රට විදිහට 50,000ත් ඉක්මවමින් 55,000 ඉක්මවන තත්ත්වයක් වගේ මගේ මතකයේ හැටියට තියෙනවා. ඒ වගේම 20,000 ඉක්මවනවා රටවල් කිහිපයකම. මේ වන විට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ ඉලක්කම තරඟට වැඩි වෙන ස්වරූපයක් තමයි අපිට පෙනෙන්නේ. තරඟ කියන ඒවා හොඳ වුණාට මේ තරඟ නම් ඒ තරම් හොඳ එකක් නෙමේ. රටවල් පසු කර යන්නට ඉලක්කම වැඩි වෙනවා කියලා කියන්නේ ලෝකයට හොඳ පණිවිඩයක් අරගෙන එන්නේ නැහැ. ඕක තමයි වර්තමානයේ තත්ත්වය. ඔය හා බැඳුණු තව කාරණා තියෙනවා. අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න සූදානම් ඒ පිළිබඳව. ඔය අතරේ මේ අපි වෙන පැත්තකට යමු. මේ දේශපාලනික කාරණා පිළිබඳව ගත්තොත් එහෙම පාර්ලිමේන්තුව කැඳවන්න විපක්ෂයෙන් ජනපතිට ලිපියක් යොමු වීමක් පිළිබඳව අද දිවයින පුවත් වාර්තාවක් මා දකිනවා. ඒ වගේම ලංකාදීපේ වාර්තාවක් දකිනවා. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ව්‍යවස්ථා බලයක් නැහැ. ජනපති ත්‍රිනිකායික මහ සංගරුවන හමුවේ කියයි කියලා මේ වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ. ඔබ දැන් දැක්කේ විපක්ෂය ජනපතිට ලියූ ලිපිය පිළිබඳ වාර්තාව. ඒ වගේම ලංකාදීපේ සඳහන් වෙනවා පරණ පාර්ලිමේන්තුවක් කැඳවන්න ව්‍යවස්ථා බලයක් නැහැ කියලා ජනාධිපතිවරයා කියන කතාව. ඔය අතරේ අනුෂි මේ රටට ලෝකයට සෙත්පතක්. දැන් මේ වෙලාවේ සෞඛ්‍යාංශ මගින් කටයුතු කරමින් ඉන්න වෙලාවක අපට යම් ආශිර්වාදයක් එක්කාසු කරගත හැකි හැම ආකාරයකින්ම කටයුතු කෙරෙමින් තිබෙනවා. ඒ සඳහාත් පුළුවන් විදිහෙන් එයින් තවත් එක් අවස්ථාවක් අපට දකින්නට ලැබුණා. කතරගම කිරිවෙහෙර ඒ වගේම මහා දේවාලය ආශ්‍රිතව පිරිත් සජ්ජායනා කරමින් රටට සෙත් පැතීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ම මේ කටයුතු සිදු වුණා. නිෂ්පාදකතුමා මේ පිළිබඳ යම් වාර්තාවක් අප සතුව තිබෙනවා. අප එය ඔබට පෙන්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින කතරගම පුදබිම වන්දනාමාන කරගත්තා. කතරගම පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාකම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා වෛරසය මර්ධනයට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිවරයාගේ
පැමිණීම සන්ටුවන් කරමින් උන්වහන්සේ විසින් සිහිපටනයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. කිරිවෙහෙර සෑරදුන් වන්දනාමාන කරගත් ජනාධිපතිවරයා එහිදී විශේෂ ආගමික වතාවත් තුළ නිරත වුණා. සංඝං සරණං ගච්ඡාමි. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතරගම දේවාල භූමියේ අෂ්ටඵල බෝධීන් වහන්සේද වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. කතරගම ශ්‍රී අභිනමාරාමයට ගිය ජනාධිපතිවරයා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉස්සර මෙතන මේ කීලා මේ හැන්දෑවට මෙන්න මේකට ගැන අපි අගනේ කියලා. අපේ රාජ්‍ය නායක කියන කිවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉනතුරුව කතරගම මහ දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ගොස්ද ආගමික වතාවන්හි නිරත වුණා. මේ සාර්ථකව දියුණු පවුණ කරගෙන වලින් මහත්මින් ගෞරවය ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටද ජනාධිපතිවරයා එක් වුණා. සමස්ත රටවැසියන්ට සෙත්පතා පිරිත් සජ්ජායනයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිරිත් පැන් මගින් අෂ්ටඵල බෝධීන් වහන්සේ ස්නානය කරවීම අනතුරුව සිදු කරනු ලැබුවා. ආගමික වතාවත් රැසක් කතරගම කිරිවෙහෙර මූලික කරගනිමින් කතරගම පුදබිමේදී සිදු වූ අයුරු තමයි අපට දකින්නට ලැබුණේ. ඒ අතරේ මේ අපි ඔබේ නරඹමින් ඉන්න අතරේ අපිත් ඒ නරඹන ගමන් මේ හොයා බැලුවාම තවදුරටත් තියෙන වාර්තා මෙන්න මේ දිනමින පත්තරයේ තියෙන වාර්තාව ජනාධිපතිවරයාගේ තදාලාගේ අවධානයට යොමු වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. එක කාරණාවක් පිළිබඳ මත දෙකක් අපිට දකින්න පුළුවන්. රුපියල් 5000 දීමනාව දෙන කමිටුවට විපක්ෂය ආය නැහැ. එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී කියයි කියලා සඳහන් වෙද්දී අජිත් පී එහෙම කියනවා කියන එක දකුණු පසින් අපිට තියෙනවා. හිටපු රාජ්‍යමති මහින්දානන්ද කියයි කියලා රුපියල් 5000 දීමනාව දෙන වැඩපිළිවෙලට විපක්ෂයේ අයත් එක්ුණා. මේ වැඩපිළිවෙල දේශපාලනීකරණය කරන්න එපා කියලා ඔහු කරන ඉල්ලීමකුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් පොඩ්ඩක් ඉව කරලා බලනකොට හතර පැත්තට පොඩ්ඩක් ඡන්දයක් ගැන ඉව වැටෙන නිසා තමයි බොහෝ වෙලාවට මේ වගේ එකක් දෙකක් හරි මුල් පිටුවල දකින්න ලැබෙන්නේ. අතර දිවයින පුවත්පත වාර්තා කරනවා අද මනාප අංක පමා වෙයි කියලා අපි කිව්වේ. බොහෝ කොට මේ සතියේ නැත්නම් ඊළඟ මාසේ පළවෙනි සතිය ඇතුළත මනාප අංක ලබා දෙයි කියලා තමයි පහුගිය සතියේ පුවත්පත්වල වාර්තා වුණේ. දැන් මෙතන තියෙන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ට හිමි මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම මැයි මාස පළමු සතිය දක්වා කල්යාවි කියලා මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසුවා කියලා. නමුත් ඒකත් නිල වාර්තාවක් නෙවෙයි. කොහොම හරි
කියපු විදිහටම මනාප අංක නිකුත් කරනවාද නැත්නම් මැතිවරණය ප්‍රමාද වෙන්නට ගියොත් ඉන් මනාප අංක ලබා දීමත් ප්‍රමාද කරනවාද කියන එක කතා බහට ලක් වෙයි පස්සේ. දැනට ජුනි 20 දිනේ යොදාගෙන තිබෙන්නේ එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හින්දු පුවත්පතයක සාකච්ඡාවේදී ප්‍රකාශ කළ ආකාරය නම් ඊට වඩා වෙනස්. බොහෝ විට 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොලැබීවි කියන විශ්වාසය තමයි එතුමන් තුළ තිබෙන්නේ පවතින වාතාවරණයත් එක්ක. මේ අතර අපි සූදානම් ඉතාම ඉක්මනින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ජන බලවේගයේ නායකතුමා පවතින වාතාවරණය පිළිබඳව දකින ආකාරය ඔබට ඉදිරිපත් කරන්නත් අපේ පුවත් වාර්තාවක් ඇසුරෙන් අපිට එය දැන් බලන්න පුළුවන් නිෂ්පාදකතුමා. දින කිහිපය තුළ රට තුළ කොරෝනා අවදානම සීග්‍රයෙන් වර්ධනය වන ආකාරය අපි දැක්ක. විශේෂයෙන්ම මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලීමක් කරනවා කොරෝනා වසංගතයෙන් විපතට පත්වුණු ජනතාවට ලබා දුන්නු රුපියල් 5000ට අමතරව අඩුම තරමින් තවත් රුපියල් 15000ක් හැම පවුලකටම ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන මාසක් ජීවත් වීම උදෙසා. ඒ මාසෙන් පසුව අපිට තවදුරටත් මේ සහන ටික දීර්ඝ කරන්නට පුළුවන්. පැහැදිලිවම සඳහන් කරන්නට ඕන විශේෂයෙන්ම මේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග මේ මැතිවරණයකට කාලයක් නොවේ. අදාළ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මනාප අංක දෙන්නට පෙර තැපැල් ඡන්ද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට පෙර ඡන්දය ගැන නෙවෙයි මිනිස්සු ගැන හිතන්න. තවමත් මේ පාර්ලිමේන්තු කාලවකවානුව නිත්‍යානුකූලව ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඉදිරි මාස 2 3 4 තුල. ඒ නිසා මේ මැතිවරණ වසංගතය වෙනුවට අපි හැමෝම කොරෝනා වසංගතය විනාශ කිරීම සඳහා අපකැප වෙමු. මැතිවරණ කොමිසමෙන් බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මිනිස්සු ගැන හිතන්න. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වන්නට බෑ. අපිට මලහඳන් උඩින්. මිනිස්සු නැතුව මැතිවරණ පවත්වන්නට බෑ. අද මේ නිර්මාණය වෙමින් පවතින භයංකාර වාතාවරණය තුළ මේ මැතිවරණය තවදුරටත් අත්හිටවල රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ පිරිසිදු සහතිකයක් මත අපි මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක සෞඛ්‍ය බලධාරීන්ගෙනුත් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මිනිස්සු ජීවත් කරවීමේ ඒ ජීවත් කරවීමේ සහතිකය ඔබලා ලබා දෙන්නට ඕන. සෞඛ්‍යාංශ නම් මේ බොහෝම හොඳින් ඉටු කරමින් තිබෙන ස්වරූපයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒක විවිධ කාරණාවස් අපිට පැහැදිලි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඔය අතර අපි මේ ගමන්ම බැලුවොත් හොඳයි කියලා හිතනවා. ඊයේ තවත් අවධානයට යොමු වුණු අදහස් දැක්වීමක් තමයි සුනිල් හඳුන්නෙති මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එතුමා මේ පවතින වාතාවරණය පිළිබඳව දැක්වූ අදහස් අපි වැඩි ඒ ගැන විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. එතුමාට මේ අවස්ථාව අපි දෙමු. මේ රජයේ පැත්තෙන් අපි දකිනවා එක පැත්තකින් සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් ගමේ ග්‍රාම නිලධාරී මහත්තයා PHI මහත්තයා දක්වා මැදිහත් වෙලා මේ කොරෝනා වසංගතය මර්ධනය කරන්න විශේෂ වැඩපිළිවෙළ ගෙනියන අතරේ ආණ්ඩුව සූදානම් වෙනවා වරින් වර පාසල් විවෘත කරන දින නියම කරලා අධිවේගී මාර්ග විවෘත කරන දින නියම කරලා ඇඳිරි නීති ඉවත් කරන ආකාරයන් ප්‍රකාශයටපත් කරමින් සමහර වෙලාවට තැබෑරුම් පවා විවෘත කරමින් ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා යයි කියන හැඟීම හදන්න. මේ 28 වෙනිදා වෙනකොට මැතිවරණය තියන්න පුළුවන් පරිසරයක් හැදෙන බව සාකච්ඡාවට ගත්තා. හැබැයි ඒ තරම් උනන්දුවක් අපි දකින්නේ නැහැ. අපේ ලංකාවේ ආර්ථිකය එහෙමනම් ශක්තිමත් කරන්න මෙතරම් මහන්සි වෙන අද විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයට පීඩාවට ලක් වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ව ලංකාවට ගෙන්න ගන්න උන් සූදානම් වෙන්නේ නැහැ. ඉතින් අපි සාධාරණ ප්‍රශ්නයක් අහන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න රජයේ සූදානම් වන තරමට ලංකාවේ එමෙ හැකියාවක් තියෙනවා නම් විදේශ රටවල් වලින් ඒ අසරණ භාවයට පත් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට එන්න පහසුකම් හදද්දී එන්න අවශ්‍ය පහසුකම් හදලා දෙන්න සූදානම්කම තියෙද්දී ඇයි ඔවුන්ව ලංකාවට ගෙන්න ගන්න බැරි? ගැටලු කීපයක් පිළිබඳව ඉදිරිපත් කරනවා අපිට දකින්නට ලැබුණා මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අවසාන වශයෙන් එතුමා අදහසක් ඔය කාරණා ඇතුලේ කියවුණු තව එකක් තමයි මේ බාර් අරින්න කටයුතු කිරීම මේ ආදී කාරණා පිළිබඳව. නමුත් අද දවසේ අපිට ලංකාදීප පුවත්පතේ දකින්න පුළුවන් සුරාසල් දිගටම වහලා කියලා පුවතක් වාර්තා කරලා තියෙනවා. ඔව් ඇත්තටම ඒ තොරතුරත් එක්කම තවත් කතාවක් තියෙනවා මේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමන් කරන මැනින් වෙළඳපළ වැසුවත් එළවලු තොග හුවමාරුවට ආර්ථික මධ්‍යස්ථාන 6ක් විවෘතයි කියලා දිනමින පුවත්පත තමයි අද එය වාර්තා කරන්නේ. මේ කියන කාරණාවත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ නාරහෙම්පිට රත්මලාන සහ බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ සහ වැලිසර මධ්‍යස්ථාන දිවා කාලයේදී විවෘත කර තබන්නට තීරණය කරලා තියෙනවා. ප්‍රගීත් මේ වෙනකන් විශේෂ ආර්ථික මධ්‍යස්ථාන භාණ්ඩ හුවමාරුව සඳහා විවෘතව තිබුණේ දවල් 2 ඉඳන් රෑ 12 දක්වා පමණයි. නමුත් දැන් දිවා ඒ කෙටි කාල සීමාව ඇතුළත දැඩි තදබදයක් ඇතිවීම වළක්වා ගන්නට දිවා කාලයේදීත් මේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා. නමුත්
මැනින් වෙළඳපළ වහලා කියන එක බන්දුලගුණ වර්ධන අමාත්‍යතුමා සඳහන් කරනවා. ඔව් ඒ අතරට අපි එක්කාසු කරනවා මෙන්න මේ පුවත් වාර්තාවත් අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත විදියට වාර්තා කරන කොවිඩ් තර්ජනයට මුහුණ දෙන කොළඹ වතු ජනතාවට මහල් නිවාස 1600ක් විශේෂයෙන් ඔය ගැන නැවත මතුවෙන්න පටන් ගත්තේ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත පුරාම වතු කීපයක් පුරාම කොරෝනා වසංගතයේ ශීඝ්‍රයෙන් පැතිර යාමත් එක්ක පර්චස් 20ක 100 ගාණක් ජනතාව ජීවත් වෙනවා මේ ආදී මේවා මේ අදක ඊයක නෙමෙයි ඒ කාලේ ඉඳලම තිබිච්ච තත්ත්වයන් නමුත් දැන් මේ මොනවා හරි සිද්ධියක් සිද්ධ වෙනකොට ඔබ හොඳට මතක් කරලා බලන්න ගින්නක් පැතිරලා යනකොට ගම් වතුරක් ගලනකොට කුණු කන්දකට යට වෙනකොට මේ වගේ අවස්ථාවලදී තමයි මතක් වෙන්නේ මේ වතු වල කොයිතරම් ජනතාවක් ජීවත් වෙනවද මෙහෙම සංස්කෘතියක් තියෙනවා මේ හරහා රටට මොනතරම් විපාක අත්කර දෙනවද ඒ අයගේ ජීවිතවලට වගේම ඒව ඇතුලේ ක්‍රියාත්මක වෙන දේවල් විශේෂයෙන් පාතාලයට මද්‍රව්‍ය වලට කරන බලපෑම් මේ ආදී වශයෙන් අවධානය යොමු වෙනවා ඊට පස්සේ නැති වෙලා යනවා මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් අප කාටත් අදාළ නිලධාරීන් බලධාරීන් රජයට මේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න මේ වතු සංස්කෘතියෙන් පුළුවන් තරම් මුදා ගන්න මොකද වසංගතයක් ගියාම පැතිර යාමේ ශීඝ්‍රතාව මෙවැනි පරිසරයක ඉතාමත්ම වැඩි අර ඊයේ පෙරේද සාකච්ඡාවක නැවෙත් කියුනේ මේ ගෙදර දොර ඇරියාම අනිත් ගෙදර දොර ඉස්සරහා. එවැනි තත්ත්වයක් තියෙන. මේ ජනතාවගේ ජීවිත නගා සිටුවන්ට මොනවද කරන්න පුළුවන් කියන කාරණා පිළිබඳව අවධානය මේකේ තව පැති තියෙනවා. කොච්චර මහල් නිවාසදුවත් ඒ ජනතාව ඒ තැන් වලට තියන්න බෑ. නැවත අර තැන් වලට ඒවා විසඳා ගන්නට අවශ්‍ය වැඩ පිළිවෙලත් සැකසෙන්න ඕනේ. මේ සමග කෙසේ වෙතත් කොළඹ වතු ජනතාවට මහල් නිවාස 1600ක් කියන පුවතයි අපි ඉදිරිපත් කරේ. තව විරාමයක් මේ අතරවාරේ අපි සූදානම් වෙන්නේ තවත් මේ කොරෝනා වෛරසය පැතිර යාමත් එක්ක ලංකාවේ තවත් බොහෝ අත්‍යවශ්‍ය සේවාවන් සහ කටයුතු తాවකාලිකව නවතා දැමුණා. ඒ පිළිබඳව වගේම ලංකාවේ බැංකු ක්‍රමයට ලොකු පාඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නාර්ථයක් පැන නැගීමින් තිනු කුමාරි අර නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ අපි අධිකරණ හා පිළිබඳව පහුගිය සතියේදී අදහස් පළ කරා ඔබට නීතිපති දෙපාර්තමේන්තුව අද සිට යලි වැඩ ආරම්භයි කියලා සඳහනක් තියෙනවා. නීතිපතිවරයාගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු යලි අද සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ අනුමැතිය ලබා දීලා තිනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව එහෙම වැඩ ආරම්භද්දී අධිකරණ පද්ධතියටත් යලිත් වතාවක් සක්‍රියව තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ප්‍රගීත් අධිකරණ විවෘතව තියද්දී යලිත් වතාවක් ජනතාවටත් එතනට එන්න සිද්ධ වෙනවා. එතකොට එය පාලනය කිරීමේ කටයුතුත් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුවම ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. අනුෂි මේ කලින් මේ කාරණාව ගැන කියන්න කලින් සඳහන් කරපු බැංකු ක්‍රමය පිළිබඳ අපිට පුවත් වාර්තාවක් දකින්න පුළුවන්. මට හමුනේ දිවයින පුවත්පතෙන් මහ බැංකුවෙන් බැංකු ක්‍රමයට බිලියන 240ක් ලබා දෙන බව තමයි එහි සඳහන් වෙන්නේ. මේ පවතින වාතාවරණයත් එක්ක දැඩි ලෙසම බැංකු පද්ධතියටත් මේ බලපෑම් එල්ල කරනවා. ඒ කියන්නේ නැහැ කියන්න තැනක් නැහැ. ඒ කියන්නේ මොන ශේෂ්ත්‍රයටද මොන අංශයටද බලපෑමක් නැත්තේ කියන්න තැනක් නැති වෙන තරමටම හැම පැත්තටම බලපාන කාරණාවක් බවට පත් වෙනකොට මහ බැංකුවෙන් බැංකු ක්‍රමයට බිලියන 240ක් ඔය අතරේ තෝරාගත් රෝහල්වල ICU සංවර්ධනයට දැඩි සත්කාරයක සංවර්ධනයට ඩයලොග් ආසියාටා වෙතින් රුපියල් ලක්ෂ 2000ක පරිත්‍යාගයක් පෙරනැමීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ අය හමුවේ සිදු වුණා පසුගියදා. ඒ පිළිබඳවත් අද දිවයින පුවත්පත වගේම අදක තවත් පුවත්පත්වල වාර්තා කොට තිබෙනවා. ඒ අතර දිවයින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක සඳහන් වෙනවා හැඳුනුම්පත් වැඩ මැයි 4 වෙනිදා ආරම්භ කරනවා කියලා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් එළඹෙන මැයි 4 වෙනිදා ඉඳන් ආරම්භ කරනවා කියලා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සඳහනක් කරලා තියෙනවා. ඇඳුම් නීතිය නිසා තමන්ගේ දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සිදු කෙරෙන්නේ නැහැ කියලා. ඒ වගේම එතුමා සඳහන් කරා මේ දිනවලත් මේ ඇඳුම් නීතිය පවතින වෙලාවෙත් සමහරක් දෙනෙක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පැමිණෙමින් සිටිනවා කියලා. ඒක නිසා අපි ඔබට මතක් කරන්නට කැමති මේ කටයුතු සිදුවන්නේ නැහැ. එළඹෙන මැයි මාසේ 4 වෙනිදා තමයි යලිත් වතාවක් ඔවුන් සක්‍රියව කටයුතු ආරම්භ කරන්නේ. ඕකත් එක්කම නිකන් වෙන කාරණාවක් ඔළුවට ආවනුෂි මේ අපි සමහර වෙලාවට හිතන්නේ නැති පැති හිතන්නේ නැති දේවල් අද වැඩ හිටට අනිද්දාට කල් දැමීම ඇතුළේ මේ කියන මටත් පෞද්ගලිකව මුහුණ පාන්න වෙලා තියෙන දේවල් සමහර දේවල්
ඕන හැටිය මේ රට වහන්න කලින් කොරෝනා වසංගතය පැතිරලා යන්න කලින් ඇදිරි නීති දාන්න කලින් අපිට සමහර කරගන්න තිබ්බ කාරණා අපි දවස ප්‍රමාද කිරීම ප්‍රමාද හිතාමතා හෝ නොහිතා හෝ ප්‍රමාද වීම මත ඊතරම් සැලකිල්ලක් නොදැක්වීම මත බලන්න අපිට කොච්චර කාලයක් ඒ වෙනුවෙන් බලා සිටින්නට වෙනවාද සහ ඊළඟට දැන් නිදහසේ ගිහිල්ලා කරගන්න තිබ්බ වැඩේට මොනතරම් බැටකඩලු පැනලා යන්න සිද්ධ වෙනවාද සමහර වෙලාවට ඒ නිසාම පොරෙන් යන්න ගිහින් බොරු කියලා යන්න ගිහිල්ලා නීතිය රැහැන්ට හසු වෙන අවස්ථාත් අපි මේ අත්අඩංගුවට ගැනීම අතරේ දකින්න ලැබෙනවා. ඉතින් මේ අපි මං හිතන්නේ මේක ඇතුලේ තව පණිවිඩයක් අපිට දෙනවා. අපි අද කළ යුතු දේ අද කරනවා නම් මේ වෙලාවේ ඒ සඳහා ඉඩක් තියෙනවා නම් ඒක කරලා ඉවර කරන එක තමයි හොඳම දේ කියන එක මං හිතන්නේ මේ ඇතුලේ තියෙන තව කතාවක්. ඔය සමගම මෙන්න මේ පුවත් වාර්තාවත් අපි එක්කාසු කරමු මව්බිම පුවත්පතේ තියෙන මේ රට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් වෙන WK වැගපිටිය මහතාගේ අදහස් දැක්වීමක් ඇදිරි නීතිය නැති පැතිවල සුපිරි වෙළඳසල් උපරිම වේලාවක් විවෘතයි කියලයි ඔහු සඳහන් කරන්නේ මේක මේ මොහොතට අදාළ කාරණාවක් නොවුනාට මේ කාරණාව ඉදිරියට අදාළයි දැන් තියෙන තත්ත්වය හැටියට මේකත් හවස් වෙනකොට වෙනස් වෙන්නටත් පුළුවන් කෙසේ වෙතත් දැන් තියෙන තත්ත්වයේ හැටියට හෙට අලුයමින්ම බොහෝ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ඉවත් කිරීමේ බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා එතකොට මේ කාරණාව අදාළ කරගත්තාම හරි. දැන් මාසයකට දෙකකට විදුලි බිල ආවේ නැති වුණාම අපිට ටිකක් අර දැන් හැමදාම ගෙවන බිල අපේ අතින් ගෙවෙන්නේ නැති වුණාම පොඩි සැකයක් තියෙනවා ප්‍රගීත් ඊළඟට එන බිල ගෙවා ගන්න බැරි දරා ගන්න බැරි බිලක් වේද කියලා. නමුත් එහෙම කිසිම අමතර ගාස්තුවක් අය කරන්නේ නැහැ කියලා සඳහනක් තියෙනවා අරුණ පුවත්පතේ. මාර්තු අප්‍රේල් විදුලි බිලට අමතර ගාස්තු නැහැ කියන සඳහන මෙහි වැඩිදුර වාර්තාවක් තියෙනවා. වැඩිදුර වාර්තාවටත් මම යන්නම් මොකද මේක ඒක කාටත් බලපාන වැඩි දෙනෙක්ට රටේ බලපාන කාරණාවක් අර මේ ගෙවන්න බැරි එකටත් වඩා ප්‍රගීත් අර ගෙව්වේ නැති වුණාම හිතට හරි නැති බිල් තමයි මේ වතුර බිල් සහ විදුලි බිල් කියන්නේ. පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වළක්වා ගන්නට මාර්තු අප්‍රේල් මාසවල විදුලි බිල්පත් ගණනය කිරීම්වලදී අතිරේක ගාස්තු අය කරන්නේ නැහැ. ඒ වගේමයි විදුලි කප්පාදු කිරීම කරන්නේත් නැහැයි කියන කාරණාව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ගුණවර්ධන මහතා සඳහන් කළා තියෙනවා. සාමාන්‍යයෙන් දින 30කට වරක් ගණනය කරන ක්‍රමවේදය අනුගමනය කරමින්ම මේ මාස සඳහාත් විදුලි බිල්පත් නිකුත් කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට ප්‍රමාද වීම නිසා අතිරේක වැය බරක් එහෙම නැත්නම් ප්‍රමාද ගාස්තු ගෙවීමක් කරන්නට මේ මාස දෙකේදී ඔබට සිදු වෙන්නේ නැහැ කියන කාරණාවයි අපි මතක් කරන්නේ. ඔය තමයි මේ අපේම මැදිරියට මේ වැඩසටහනටම ඇවිල්ලා පහුගිය දවසක ඔය කාරණා බොහොම පැහැදිලිවත් සඳහන් කළා. ඒ ස්ථාවරයේ වෙනසක් සිදු වෙලා නැහැ. බොහෝ වෙලාවට විදුලිය ජලය සමගාමීව තමයි කටයුතු කරන්නේ. ඒ සම්බන්ධ ගන්න තත්ත්වයන් සමගාමීව සමාන්තර වේවි බොහෝ වෙලාවට. ඉතින් අපිට කියන්න තියෙන ඒකයි දැනට මේ බිල සම්බන්ධ කාරණාවේදී. ඒ වගේම අපි තව කාරණාවක් මම හිතන්නේ ඒකටත් එක්කාසු කළ යුතු දෙයක් සමහරවිට අපිට ගෙවා ගන්න පුළුවන්කම තියෙන ෆෝන් එකෙන් හරි තමන්ගේ බැංකු ගිණුම පාවිච්චි කරලා ඔන්ලයින් ක්‍රමයට ගෙවා ගන්න පුළුවන්කම තියෙන ගෙවීම් ගෙවා ගත්තොත් වඩාත් හොඳයි නේද කියන යෝජනාව. මොකද අපි යම් දැන් හිතාගෙන දැන් මේකත් මම හිතන්නේ මතක් කිරීම අපේ යුතුයකමක් නැවත නැවතත් බොහෝ බැංකු දැන් මාධ්‍ය හරහා ඒ ප්‍රචාරණය ඔබට සිදු කරමින් තියෙනවා. මේ මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔබේ 30 වෙනිදා වෙන්න කලින් ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න කියලා ණය ලබාගත්තු අය බැංකු වලින් ණය ලබාගෙන තියෙන අය ඒ සම්බන්ධ අපහසුතා දන්වන්නට කියන එක අනුශී කෙසේ වෙතත් දැන් සමහර වෙලාවට පුළුවන්කමක් තියෙද්දි අපි හිතමුකෝ උදාහරණයකට ණය වාරිකයේ රුපියල් 50ක් වෙනවා නම් අතේ තියෙන්නේ මේ වෙලාවේ 2000යි 3000යි නම් කතා බහ කරලා එහෙම ගෙවීමේ හැකියාවක් වෙනවා. මම හිතන්නේ මේ 3000 හරි ගෙවා ගන්න එකයි මේ වෙලාවේ හැටියට අපිට කරන්න නැත්නම් අප දන්නවා මේ ආයතනත් පවත්වාගෙන යන්න ඕනේ ඔබටත් සහන දෙන්න ඕනේ. බොහෝ වෙලාවට අප දන්නා තරමින් බොහෝ ආයතන කටයුතු කරමින් ඉන්නේ මූල්‍ය ආයතන කල්බදු ආයතන මේවා පවා අවසාන වාරිකවලට මේ පවතින වාරික එක්කාසු කිරීමේ ක්‍රම මේ ආදී ක්‍රම තමයි අනුගමනය කරමින් සිටින්නේ. අප බලාපොරොත්තු වෙනවා නම් සම්පූර්ණ වාරික කපලදායි සම්පූර්ණ පොලිය කපලදායි මේ වගේ දේවල් එහෙම කරොත් එහෙම මේ බොහෝ දේවල් හෙට අනිද්දාම කඩා වැටේවි. ඉතින් ඒ නිසා අපටත් සහන ලැබෙන්නට ඕනේ ආයතනත් පවතින්නට ඕනේ. ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් අපි ණයෙන් නිදහස් වෙන්න ගෙවීම් වලින් නිදහස් වෙන්න අපිට අවස්ථාවක් තියෙනවා කරගන්න කොහොමදයි නේ. ඔව් මොකද අවසාන විග්‍රහයේදී කොහොම කරත් ඉතින් ඔය ණය ආපහු අපිටම තමයි ගෙවන්න වෙන්නේ. මොන සහන කාලය ලබා දුන්නත් අර කිව්වා. ඔයගොල්ලෝ එපා කියන්නේ නැහැ නේද? අපි එපා කියන්නේ නැහැ. බැංකු වලින් එපා කියන්නේ නැහැ. ඔව් බැංකුවකින්මයි කියන්නේ. ඒ නිසා මේ ඒ ගැන අවධානය දෙන එක හොඳයි. ඔය අතරේ ඔලිවල් ලියපු ළමයි අතුස්සන්න බෑනේ.
දන්න කියන විදිහට ප්‍රගීත් මම හිතන්නේ වැඩිම ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයට මුණ දීලා තිබිලා තියෙන්නේ පහුගිය දෙසැම්බර් මාසයේදී. සංඛ්‍යාත්මකව ගත්තාම 7,17,000ක් විතර ප්‍රමාණයක් මේ විදිහට ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. සුභාරංචියක්ද අසුභාරංචියක්ද දන්නේ නැහැ මේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ අද හෝ හෙට ප්‍රතිඵල නිකුත් වෙනවා කියන කාරණාව මව්බිම පුවත්පත වාර්තා කරනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල ප්‍රකාශයටපත් කරන බව තමයි විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ. සුපුරුදු විදිහටම වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නිකුත් කෙරේවි. එතකොට එය ප්‍රවෘත්ති වාර්තා මගින් දැනුම් දුන්නාම ප්‍රතිඵල පරීක්ෂා කරන්න පුළුවන් කියන කාරණාව තමයි එතුමා සඳහන් කරන්නේ. මම නිකමට කියන්නද දැන් බලාගෙන ඉන්න ළමයි මොකද හිතන්නේ කියලා මේ කිව්වම අනෝෂි. උක වෙන කාලයක නම් දැන් පොඩ්ඩක් සැකයක් තියෙනවනේ රිසල්ට්ස් ගැන වෙන කාලයක නම් කමක් නැහැ මේ වෙලාවේ ගෙදර ඔක්කොම ඉන්නාසිය ඕක ආහම කොහමද කණක් ඇහිලා ඉන්නේ කියලා තමයි අපි දන්නවා කල්පනා කරනවා ඔය ගැන කියලා. දැන් අපි ප්‍රාර්ථනා කරමු හොඳම ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නට කියලා. ඒ අතරේ අපි විරාමයකට යන්නට සූදානම්. ඊට පෙර ආතුව මව් දිවයින පුවත්පතෙන් මේ උපුටා ගැනීමත් කරන්නේ කුරුණෑගල දඹුල්ල අධිවේගයේ වැඩ ටෙන්ඩර් නැතිව බ්‍රිතාන්‍ය සමාගමකට පවරන්ට රාජ්‍ය කටයුතු කර ඇති බවකට පුවත් වාර්තාවක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැනට ඉදිකිරීමෙන් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සහ දඹුල්ල අතර කිලෝමීටර 58කට එහා ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ටෙන්ඩර් ක්‍රියාදාමයන්ගෙන් බැහැරව බ්‍රිතාන්‍ය සමාගමකට වහාම ප්‍රදානය කිරීමට රජය සූදානම් වේ කියලා තමයි දිවයින මේ පුවත වාර්තා කළා නම් තියෙන්නේ. හොඳයි අපි තව කාරණා කීපයක් තියෙනවා මේ අපිට අපේ රටට අදාළ වෙන අපි කලින් මේ ඉදිලි බිල ගැන කතා කරපු එකේ මේකත් කියන්න හොඳයි කියලා හිතෙනවා කියන්න ඕනේ. මේ කාරණාව පහුගිය මාස කිහිපයකට ඇමතිට හොරෙන් ලංබිම බිලියන ගණන් ණය අරන් කියන එක. මේක ටිකක් ආందోලනාත්මක පුවතක්. ඒ නිසා අපි හෙට අනිද්දා වෙනකොටම මේකට පිළිතුරක් ඒ අදාළ පාර්ශවවලින් ලැබෙවි කියලා හිතන අපිටම කියවන්න වේවි පත්තර වලින් ඒ පිළිබඳව. මොකද ඇමතිට හොරෙන් එහෙම කටයුතු කරනවා කියන එක සාමාන්‍යයෙන් අනුමත කරන්න පුළුවන් තද ක්‍රමවේදයක් තියෙනවනේ ඕන එකක ඒ අනුව යා යුතුයි කියන එක මේක ටිකක් හොයා බලන්නට වෙන කාරණාවක්. ඊළඟට ඒ වගේම අපි මේ දන්නවා ලංකා විදුලි බල මණ්ඩලයත් අපට සේවා සැපයුවට කණ්ඩිත තෙල් එකට මේ වගේ තැන්වලට ලොකු ගණන්වල ගෙවා අපිට හිතා ගන්න බැරි ඉලක්කම් වල ණය තියෙද්දි තමයි මේ කටයුතු සිදු වෙන්නේ කියන එක. ළඟම දුම්රිය පඩි ගෙවන්න බිලියන 1.4ක් ඕනේ මහා භාණ්ඩාගාරයට දන්වලා කියලා පුවත් වාර්තාවක් අද අරුණේ හම්බ වුණා. ඒ අතර මේ තවත් ආందోලනයට දුරුන් කාරණාවක් බවට පත් වුණා මේ ඉන්දියාවේ ඉඳන් සිසුන් ගෙනා ගුවන් ගමන ගැන. උන්ගේ ටිකට් පතට අය කරපු මුදල පිළිබඳව ඇයි අඩු මුදලකට ඕන්ව අරගෙන එන්න බැරි සාමාන්‍ය ගාස්තුවට වඩා ඉහළ ගාස්තුවක් අය කළාද කියන ප්‍රශ්නාර්ථය අපි දැක්ක සමාජ මාධ්‍ය හරහත් කතා බහට ලක් වෙනවා. ඒ ගැන ශ්‍රී ලංකන් සමාගම කරුණු දක්වනවා ඊයේ දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරනවා ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමට අදාළ විශේෂ යානය පිටත්ව ගියේ 50% හෝ ඊට අඩු සමස්ත ගුවන්ධාරිතා සාධකය සමග වීම නිසා ඊට අදාළ මුළු පිරිවැය මගින් අතර බෙදී යනකොට අයෙක්ට වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වුණා කියලා. ඒ හේතුව නිසා තමයි සාමාන්‍ය අගයට වඩා වැඩි අගයකින් මේ ටිකට් පතේ මිල තීරණය වුණේ කියන කාරණාව ඊයේ දවසේදී සඳහන් වෙනවා. ඒ අතර අරුණ පුවත්පතේ තිබ්බ අපි දැක්ක ඊයේ සුනකෙක් පිළිබඳව වාර්තා පළ වෙනවා. පළ වෙනවා. ඒ ගැන අපි ඒ සම්බන්ධව අදාළ අංශවල නිවේදනයක් ඉදිරිපත් කළා. එහෙම තත්ත්වයක් නැහැ කියලා ඒක කට කතාවක් පැතිර ගිය කියන එක පිළිබඳව. හැබැයි මෙහෙම එකක් තියෙනවා නේද? දැන් මොකද්ද ওই වාර්තාවේ තියෙන්නේ? නෑ මේ අරුණ පුවත්පතේ නම් තියෙන්නේ අර ඔය ජායල සුදුවැල්ල ප්‍රදේශයේ සුනකයා පිළිබඳව. ඒකේ කියන්නේ සත්වයන්ගෙන් මිනිස්සුන්ට COVID-19 වෛරසය ආසාදනය වෙන්නේ නැහැයි කියලාලු දැනට හොයාගෙන තියෙන්නේ. බය වෙන්න එපා කියලාත් මේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සුසිල් ද සිල්වා මහතා අවධාරණය කරනවා. කියන්නේ මේ ජායල සුදුවැල්ල ප්‍රදේශයේදී සොයාගත්ත සුනකයා ඩිස්ටෙම්පර් කියන රෝග ලක්ෂණ තමයි පෙන්눔 කරලා තියෙන්නේ කියලා. ඔව් මාත් ඕක තමයි කියන්නේ මමත් ඔයක පිළිබඳව හොයලා බලද්දි දැක්ක කාරණාව අනුශී දැන් මේ සුනකීන් අතර මේ දවස්වල එහෙම ලෙඩකුත් පැතිර යනවා කියලා. ඒක ලක්ෂණයක් ඇස්ස ඇතිවීම කියන එක. ඒ නිසා මේ සුනකීන්ට ඇති වෙලා තියෙන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි කොරෝනා තත්ත්වේ නෙමෙයි ඔය සුදුවැල්ලි සුනකයත් කොරෝනා තත්ත්වෙන් පිළිෙන්නේ නැහැ කියන එක පිළිබඳව තමයි වාර්තා ඉදිරිපත් උනේ නම් ඒ අතරේ තවත් මේ අපේ රටේ වගේම මුළු මහත් ලෝකයේම කතා කරන කාරණාවක් බවට පත් වෙනවා මේ කොරෝනා අතරේ
උතුරු කොරියානු නායකයාට මොකද වෙලා තියෙන්නේ කියන දේ පිළිබඳව ඇතැම් තැන්වල ඔහු මිය ගිහින් කියලා ඇතමුන් වාර්තා කරනවා. ඒ අතරේ චීනයෙන් වෛද්‍ය කණ්ඩායම් පිටත් වීම ගැන වාර්තා කරනවා. ඇමරිකාව සෝදිසියෙන් කියලා වාර්තා තියෙනවා. දැන් ඒ අරුණ පුවත්පත මේ ගැන කියනවා උතුරු කොරියානු නායකයා මිය ගිය බවට ප්‍රචාරයක් ලොව පුරා පැතිර යනවා කියලා. අනිත් අය මොකද කියන්නේ? අනිත් අය කියන්නේ ඔබ දැන් කිව්ව කාරණාවම තමයි චීන වෛද්‍ය කණ්ඩායමක් පිටව ගියා කියලා අරුණ පුවත්පතේ විදේශ පුවත් වාර්තාවල සඳහන් වෙනවා. දැන් මේ සැකය පැතිරෙන්න පටන් ගැනීමත් එක්ක ඔහු දින කිහිපයක ඉඳන් කෝමා තත්වයක පසු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් මිය ගිහින් නැහැ. අප්‍රේල් 11 වෙනිදායින් පස්සේ ඔහු එරට කිසිදු නිල උත්සවයකට සහභාගී වෙලා නැහැ. අපි මේ පිළිබඳවත් සඳහන් කරා හදවත් සත්කම් කටයුතු අවසන් වුණාම ඔහු කෝමා තත්වයට පත් වෙලා තියෙනවා කියලා තමයි මේ චීනයෙන් පිටත් වුණු වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සඳහන් කරන්නේ. කොහොම හරි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අලුතින්ම වාර්තා පළ වුණත් ඔහු මිය ගිහින් නැහැ කියලා අල්ලපු රට දකුණු කොරියාව තමයි සහතික කරලම කියන්නේ ප්‍රගීත්. ඔහු ගැන කතා කරන්න හේතු එක පැත්තක ඔහු බොහොම තරුණ නායකයෙක්. ඔහුට වයස අවුරුදු 36යි කියලා තමයි මම දැක්කේ. බොහෝ වාර්තාවල පළ වෙනවා අනුෂි. ඊළඟට ඔහු උතුරු කොරියාව පාලනය කළ ආකාරය පිළිබඳව දැඩි කතා බහකට ලක් වෙනවා. අති දරුණු නීති රීති පනවමින් දැන් කොරෝනා රෝගීන් පවා මේ පාලනය කරගත්තු ආකාරය පිළිබඳව විවිධ කතා තියෙනවා. කොහොමද ඒක කළේ කියන්න පිළිබඳව. හැබැයි ඔවුන්ගේ රට ආරක්ෂිතයි. ඒ ක්‍රමවේදය අනුව රට ආරක්ෂිතයි. නමුත් ඔවුන්ගෙන් ලෝකය අනාරක්ෂිතයි. අන්න ඒකයි මෙතන තියෙන බරපතලම කාරණා. ඔහුගේ මේ න්‍යාස්ත්‍රික දැන් මේ කොරෝනා වසංගතේ පැතිර යද්දී මිට සති ගානකට පෙර ඔහු න්‍යාස්ත්‍රික ඔහු මේ මිසයිල් අත්හදා බැලීමක් සමාන මිසයිල් අත්හදා බැලීමක් සිදු කරනවා. ලෝකෙටම පේන ලෝකෙටම රිදිලා ඉන්න වෙලාවක අපි කියන්නේ ඇඬිලා ඉන්න වෙලාවක් කියලා. එහෙම වෙලාවක ඔහු මිසයිල් අත්හදා බලනවා. ඔහු හරි අමුතු නායකයෙක්. ඒ අතරේ මේ ඔහු මිය ගිහින් කියලා පමණක් නෙමෙයි මන්දක සමහර තැන්වල සඳහන් වෙනවා. ඔහුගෙන් පසු නායකත්වයට ඇවිත් කර ඔහුගේ සහෝදරියගේ පින්තූර පවා සමාජ මාධ්‍ය තුලේ ඇතැම් වෙලාවට ඔහු මාරු කරගන්නවා. තාම තහවුරු කරන ලද පුවතක් වාර්තාලා නැහැ. ඒ ඔබත් කලබල වෙන්නට එපා. මේවා දකින්න සැරයක් ගානේ අසල්වැසිම රට සහෝදර රට කියන්නේ නම් ඔහු නිර්පද්‍රය කියන්නේ ඔහු මිය ගිහින් නැහැ. ඔහු රෝගී තත්ත්වයෙන් ඉන්නවා කියන එක තමයි කියන්නේ. කොහොමත් ඔය චීනය දකුණු කොරියාව උතුරු කොරියාව වගේ රටවල් වලින් එසැනින් නිවැරදි තොරතුරු බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරුයි මේ යන විදිහට. ලංකාදීපේ අතුල්පිට වාර්තාවක තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ප්‍රකාශයක් ලෝක ජනමාධ්‍ය මගින් වාර්තා කරා පහුගිය දවස්වල ගොසිප් සයිට්ස් වල ලෝකයේ දකින්න ලැබෙන ගොසිප් සයිට්ස් වල මේ වෛරසෙන් සිරුරේ ප්‍රතිශක්තියක් වැඩි වෙනවා කියලා. වෛරසය ආසාදනය වූ අයට මිය නොගිය හොතින් ඔවුන්ට වෛරසය නිසාම සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවීමක් සිදු වෙනවා කියලා. එය වැරදි කියලායි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. වෛරසයෙන් සිරුරේ ප්‍රතිශක්තියක් නිපදවන්නේ නැහැ. මේ අවස්ථාවේදී එතුමා පැහැදිලි කරනවා වෛරසයක් ආසාදනය වුණාම සිරුරේ ස්වභාවිකව තියෙන ප්‍රතිශක්තිය නිර්මාණය වෙනවා. ඒ අනුව ආපහු වෛරසය ආසාදනය වෙන්නේ නැහැ කියලා කිසිම සහතිකයක් නැහැ. හැදිලා හොඳ වෙච්ච කෙනෙක්ට යලිත් වැළඳෙන්න පුළුවන් කියන කාරණාව. ඒ තාමත්ම වැදගත් කාරණාවක් කාටත් අපි අවසන් කරමු මෙන්න මේ පුවත් වාර්තාවත් එක්ක. අද පුවත්පතේ අපිට දකින්නට ලැබෙන්නේ වුහාන්හි රෝහල් COVID-19 රෝගීන්ගෙන් නිදහස් වෙයි. ඒක බොහොම සුබදායක පුවතක් චීනයේ පැත්තෙන් අහන්න ලැබෙන. ඒ කියන්නේ උන් බොහොම සාමාන්‍ය අතට නැවත වතාවක් පත් වෙන ලකුණු තමයි මේ තුල තිබෙන්නේ. අපිත් අපේ රෝහලුත් COVID-19 රෝගීන්ගෙන් නිදහස් කියන පුවත කියන්න අපි බලාගෙන ඉඳමින් එහෙමනම් ඔබෙන් සමුගන්නවා කොරෝනා වලින් නිදහස් රටක් බිහි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. ඔව් හරියටම හරි. අද මුළු ලංකාවටම ඇඳිලි නීතිය තියෙන දවසක් බව මතක් කරමින් එහෙමනම් අපි සියත මොර්නිං ෂෝ තුලින් ඔබේ නිවහනෙන් සමගන යනවා. සුබ දවසක්. ගෙදරට වෙලා ඉන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.